ආයිබෝන් දුවේ පුතේ. ඉතින් පොරොන්දු වෙන විදිහටම ඔන්න අද ඉඳලා මම දුවල පුතාලා එක්ක අපේ 13 වෙනි එකකේ නැත්නම් විද්‍යුත් රසායනය කියන එකකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දුවේ පුතේ රසායනික කර්මාන්ත ඉදිරිපත් කරපු විදිහටම මේ ඒකකයත් මම කොටස් කීපයක් විදිහට ඔයගොල්ලන්ට ගලපලා ඉදිරිපත් කරනවා. එතකොට මේ ඒකකයත් මම කර්මාන්ත රසායනය වගේම සාරාංශගත සිද්ධාන්ත සාකච්ඡාවක් විදිහටයි දුවල පුතාලා එක්ක සිදු කරන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් මේ සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න එකතු වෙන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ අදහස් යෝජනා අර කර්මාන්ත රසායනයේ පාඩමට වගේම එකතු කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඕගොල්ලන්ට පුළුවන් අහන්න. ඉතින් දුවේ පුතේ දැන් මේ 13 වෙනි ඒකකය ගැන කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් රචනාගත ගැටලුවක් ලැබෙනවා නේද? එතැම් අවුරුදුවල ව්‍යුහගත රචනා ප්‍රශ්න මේ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. වගේම දුවේ පුතේ බහුවර්ණ ප්‍රශ්න අනිවාර්යයෙන් මේ පාඩමෙන් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේක ඉතාමත් පහසු එකකයක්. අපිට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඉතාමත් පහසුයි. මොකද මේකේ තියෙන સિદ્ધාන්ත හරිම පහසු સિદ્ધාන්ත කීපයක් තමයි, මූලික સિદ્ધාන්ත කීපයක් තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් දුවල පුතාලට මේක ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් මේ ඊළඟ පාඩමට යන්න කලින් මම කැමතියි තවත් දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි මේ අපේ උසස් පෙළ විභාගය. ඉතින් උසස් පෙළ විභාගය කල් යාම හෝ කල් නොයාම, ඒ කියන්නේ අගෝස්තුවලම තියෙනවද නැද්ද කියන එක තාම අපි හරියටම දන්නේ නැහැ. දැනට කියලා තියෙන විදිහට අගෝස්තුවල තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි උත්සාහ කරමු මේක කල් යන්නේ නැහැ කියලා හිතලා වැඩ කරන්න. නේද? කල් යනවා කියලා ඉන්නේ නැතුව අපි මේ විභාගේ කල් යන්නේ නැහැ කියලා හිතමු. අපි හැම වෙලෙම හිතමු මේ විභාගය සුපුරුදු විදිහටම අගෝස්තු මාසේ තියෙනවා කියලා හිතලා අපි පාඩම් කරමු. නේද? ඉතින් විභාගේ කල් යාම නොයාම පිළිබඳව අපිට තීරණය කරන්න බෑ. ඒ නිසා මම කැමතියි දුවල පුතාලා 2020 දරුවෝ විශේෂයෙන්ම විභාගයේ කල් යන්නේ නැහැ කියලා හිතලා පාඩම් කරන්න. මොකද හොඳ කාලයක් ලැබිලා තියෙනවා ඔයගලන්ට පාඩම් කරනවා නම් හොඳට පාඩම් කරන්න පුළුවන්. නේද? ඉතින් අනිවාර්යයෙන්ම විභාගයේදී අපේ දූ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඉතින් ඒ නිසා අපේ දූ දරුවෝ හැකි සෑම විදිහකටම අනිත් අයත් එක්කත් එකතු වෙලා අනිත් දරුවන්ට මේවා ෂෙයා කරලා අනිත් දරුවෝ එක්කත් එකතු වෙලා මේ පාඩම් වැඩ කටයුතු කරන්න. කිසිම වෙලාවක දුපුතේ මේ වෙලාවේ තනියම වැඩ කරන්න එපා. මගේ ඉල්ලීම ඒකයි. මේ වෙලාවේ ඔයගොල්ලන් එකතු වෙලා වැඩ කරන්න. මොකද සමහර දරුවෝ ඉන්නවා මේ අන්තර්ජාල පහසුකම නැති දරුවෝ. ඉතින් ඒ දරුවන්ට පුළුවන් අන්තර්ජාල පහසුකම තියෙන දරුවන්ට පුළුවන් මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න. නේද? මේවා පෙන්වන්න. අනිත් දරුවන්ට මෙහෙම අන්තර්ජාල පහසුකම් නැති දරුවෙක්ට මේක ලබා දෙන්න පුළුවන්. නේද? ඉතින් ඒ සම්බන්ධයෙන් උත් සැලකිලිමත් වෙන්න. මොකද අපේ දූ දරුවෝ දන්නවා කවුද එහෙම අන්තර්ජාල පහසුකම් මෙහෙම නැති දරුවෝ කියලා. නමුත් බොහෝ දෙනෙක්ට අන්තර්ජාල පහසුකම තියෙනවා මේ වෙනකොට. නමුත් සීමිත පිරිසක් ඉන්නවා අන්තර්ජාල පහසුකම නැති. ඉතින් ඒ දරුවන්ට අන්තර්ජාල පහසුකම් තියෙන දරුවෝ උදව් උපකාර කරන්න එකතු වෙලා වැඩ කරමු. විභාගේ කල් යන්නේ නැහැ කියලා හිතලා අපි වැඩ කරමු. මොකද අපි හැම වෙලෙම හිතන්න ඕනේ අපිට නොවන දෙයක්, අපි දන්නේ නැති දෙයක් ගැන නෙවෙයි, අපි දන්න දේ ගැන හිතලා අපි වැඩ කරමු. නේද? ඉතින් දුවේ පුතේ ඒ ඉල්ලීමත් එක්ක අපි පාඩමට යමු. දැන් විද්‍යුත් රසායනය කියන්නේ දුවේ පුතේ මේ රසායනික ශක්තියත් විද්‍යුත් ශක්තියත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පැහැදිලි කරන විෂයපතේ. විද්‍යුත් රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඉතින් දුවේ පුතේ දැන් මෙතනදී අපි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදු කරනවා. නේද? ඒ වගේම විද්‍යුත් ශක්තිය ඇතැම් වෙලාවකදී අපිට පුළුවන් රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන්න. දැන් දුවේ පුතේ මේ පාඩමේදී අපි කතා කරන්නේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එතකොට දැන් මේ රසායනික ශක්තිය අපිට පුළුවන් මේ ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවකදී සිදුවන ශක්ති විපර්යාසය අපිට පුළුවන් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්න. ඒ විද්‍යුත් ශක්තිය අපිට නැවත භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ ස්වයංසිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිදු කරන්න. ඉතින් මේ සම්බන්ධ ක්‍රියාවලිය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් අපි දන්න දෙයක් තමයි දුවේ පුතේ මේ විද්‍යුතය සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රෝන වැදගත් වෙනවා. නේද? එතන මේ ඉලෙක්ට්‍රෝන රසායනික ප්‍රතික්‍රියාවකදී කොහොමද භාවිත වෙන්නේ? අපි දන්නවා රෙඩොක්ස් ප්‍රතික්‍රියාව නේද? රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී හැම වෙලේම ප්‍රතික්‍රියාව සිදු වුණේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවකින්. ඉතින් මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා හරහා තමයි මේ විද්‍යුත් රසායනය කියන එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් රෙඩොක්ස් ප්‍රතික්‍රියා ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා කලින් ඒකකවල. එතකොට මේ ඒකකයේදී අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියා ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් අපි මේ පාඩමේදී ඔය ශක්ති පරිවර්තන ඊට පස්සේ ඒ ශක්ති පරිවර්තනයේ ව්‍යවහාරික භාවිතය ගැන සාකච්ඡා කරනවා රසායනික කෝෂ පිළිබඳව මේ එකකයේ
අවසානයේදී. ඉතින් දුවේ පුතේ එහෙනම් අපි පාඩමට යමු. අද සිට මේ පාඩම අපි කොටස් වශයෙන් සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ගේ යාළුවන්ට හැකි සෑම යාළුවෙක්ටම දැනුම් දෙන්න මෙහෙම පාඩමක් අපි සාකච්ඡා කරමින් යනවා කියලා එකතු වෙන්න කියන්නේ මගේ channel එකත් එක්ක. මොකද මේ හැම එකක්ම ඔයගොල්ලන්ට නොමිලේ උගන්වන ඒකකයන්. ඉතින් ඒ අවස්ථාව ඔයගොල්ලන් ලබා ගන්න බැරි දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඔයගොල්ලන් උත්සාහ කරන්න. ඇත්තට මේක පිනක් නේද? එතකොට අපි එකතු කරගන්න කර්මය තමයි අපේ ජීවිතේ වැදගත්ම දේ වෙන්නේ. ඉතින් ඒකත් එක්කම අපි ඒකකයට එහෙනම් අපි සාකච්ඡා කරමු විද්‍යුත් රසායනය. දුපුතේ අපි බලමු විද්‍යුත් රසායනය සම්බන්ධයෙන් මූලික සංකල්ප සලකා බලන්න ඉස්සෙල්ලම. එතකොට මේ මූලික සංකල්ප යටතේදී මම කැමති ඉස්සෙල්ලම සාකච්ඡා කරන්න මේ විද්‍යුත් ධාරාව. ඇත්තටම සාකච්ඡා කරන්නකොට මම මෙතන බොහොම සරල හැඳින්වීමක් කරන්නේ. මේ විද්‍යුත් ධාරාව අපි සාමාන්‍ය මේ විද්‍යුත් ධාරාව හඳුන්වන්නේ කැපිටල් I කියන සංකේතයෙන් නේද? එතකොට දැන් දුපුතේ අපි හිතමු විද්‍යුත් සන්නායකයක් තියෙනවා. මේ සන්නායකය අපි හිතමු ලෝහයක් කියලා. එතකොට මේකට අපි විභව අන්තරයක් සපයලා තිනවා. විද්‍යුත් විභව අන්තරයක් නේද? දැන් දුපුතේ මෙතන විභව අන්තරය ලබා දුන්නාම මොකද වෙන්නේ? මේ ලෝහ සන්නායකය තුල තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන මේ ඍණාග්‍රේ පැත්තේ ඉඳලා ධනාග්‍රේ පැත්තට චලිත වීම ආරම්භ වෙනවා නේද? එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් මේ ඍණාග්‍රේ සිට ධනාග්‍රේ පැත්තට ඇති වෙනවා. අපි කියනවා මීට ප්‍රතිවිරුද්ධ දිශාවට සම්මත ධාරාවක් හට ගන්නවා කියලා. එහෙනම් මේ ලෝහ සන්නායකය හරහා ධනාග්‍රේ සිට ඍණාග්‍රේ පැත්තට අපි කියනවා සම්මත ධාරාවක් හටගත්තා කියලා. සම්මත විද්‍යුත් ධාරාවක් නේද? එතකොට දුපුතේ අපි දැන් සාමාන්‍ය මේ ධාරාව අර්ථ දක්වනවා මෙන්න මේ විදිහට. ඒ තමයි ඒකක කාලයක් තුලදී සලකනු ලබන ලක්ෂයක් කරහා ගමන් කළ ආරෝපණ සංඛ්‍යාව කියලා නේද? එතකොට ඒකක කාලයක් තුලදී සලකනු ලබන ලක්ෂයක් කරහා ගමන් කළ ආරෝපණ සංඛ්‍යාව. එතකොට ඔය කියන එක පදනම් කරගෙන දුපුතේ අපිට ධාරාව මේ විදිහට සම්බන්ධතාවයක් විදිහට ලියන්න පුළුවන්. කාල ඒකකයක් තුලදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය නේද? එතකොට ආරෝපණ ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. එතකොට මේ විදිහට අපිට සරල සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට භෞතික විද්‍යාවේදී මීට වඩා තරමක් ගැඹුරු විදිහට මේ සංකල්ප සාකච්ඡා කරනවා. නමුත් අපිට එච්චර අවශ්‍ය නැති නිසා මම බොහොම සරල හැඳින්වීමක් කරනවා. එතකොට එහෙනම් මට ලියන්න පුළුවන් I සමානයි ගැලූ ආරෝපණ ප්‍රමාණය Q නම් සහ ගත වූ කාලය T. එතකොට එහෙනම් මට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් දුපුතේ Q සමානයි I T කියලා. එතකොට මේ විදිහට සරල සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් දුපුතේ මේ සම්බන්ධතාවය අපිට ඉදිරියේදී වැදගත් වෙනවා. මේක දැනට අපි ওই විදිහට තියලා තියමු. ඉදිරියේදී අපි සලකා බලමු. දැන් දුපුතේ මේ ඉලෙක්ට්‍රෝන ගැලීම දැන් මේ ඍණ අග්‍රේ සිට ධනාග්‍රේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගැලීමේදී මේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයට බාධාවක් ඇති වෙනවා කියන්නේ දුපුතේ මේ සම්මත ධාරාව කෙරෙහි බාධාවක් ඇති වෙනවා. මේ ධාරාවේ ගැලීමට බාධාවක් හට ගන්න පුළුවන්. මෙන්න මේ විද්‍යුත් ධාරාවේ ගැලීමට ඇතිවන බාධාවට දුපුතේ අපි භාවිතා කරනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියන සංකල්පය. විද්‍යුත් ප්‍රතිරෝධය. එතකොට එහෙනම් දුපුතේ ඊළඟට අපේ සාකච්ඡාවේ ආරමුණ වෙන්නේ මෙන්න මේ විද්‍යුත් ප්‍රතිරෝධය ගැන සලකා බලන එක. එහෙනම් අපි දන්නවා විද්‍යුත් ධාරාවක් හටගන්නේ කොහොමද? ඒ හටගන්න ආකාරය ගැන සලකා බලුවා. එතකොට මේ ධාරාව ගැලීමට දක්වන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය කියන එක අපි දන්නවා. දැන් අපි බලමු සන්නායකයක් කෙරෙහි විද්‍යුත් ප්‍රතිරෝධය ඇති වෙන්නේ කොහොමද? නැත්නම් සන්නායකයක් තුළ විද්‍යුත් ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක. දැන් දුපුතේ අපි බලමු සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධය පිළිබඳව. එතකොට මම මෙතන දක්වලා තියෙන රූප සටහනක් අර්ධ ත්‍රිමාන රූප සටහනක්. සාමාන්‍යයෙන් දුපුතේ මම ත්‍රිමාන රූප සටහන් භාවිතා කරන්නේ නැහැ. පැහැදිලි කිරීම සඳහා ද්විමාන රූප සටහන් භාවිතා කරන්නේ. මොකද අපිට ද්විමාන රූප සටහන් තමයි වඩාත් පහසුවෙන් මතක තියාගන්න ලේසි. ඉතින් දැන් අපි ගත්තොත් මෙතන මේ සන්නායකය මම ලියන්නම්. දිග සිම්පල් L වන සන්නායකයක්. මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A කියලා ගමු. මෙයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය කැපිටල් R කියලා ගමු. දැන් අපි බලමු මේ ප්‍රතිරෝධය රඳා පවතින සාධක මොනවද කියන එක. එතකොට දුපුතේ අපි දන්නවා මේ ප්‍රතිරෝධය මෙයා සමානුපාතික වෙනවා මේ සන්නායකයේ දිගට නේද? අනුලෝමව සමානුපාතික වෙනවා. දැන් අපි දන්නවා දුපුතේ තාපන දංගරය ගත්තාම මෙයාගේ මේ කොයිල් එකක් හදලා තියෙන්නේ මේ දිග වැඩි කරගන්න නේද? ඒතකොට දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන්
සන්නායකයේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි කියන එක. ඒ වගේම තමයි මේ විදුලි ප්‍රතිරෝධය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙනකොට විදුලි ප්‍රතිරෝධය අඩුයි. හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට විදුලි ප්‍රතිරෝධය වැඩි. සරලව මෙහෙම හිතන්න දුයි පුතේ. දැන් හිතන්න නල දෙකක් තියෙනවා. එකිනෙක වෙනස් විස්කම්බයන් සහිත. එකක විස්කම්බය වැඩි අනිත් එකේ විස්කම්බය අඩුයි. දැන් අපි හිතුවොත් එහෙම මේ අතරින් අපිට ගමන් කරන්න ඕනේ කියලා මේ විශාල විස්කම්බයක් තියෙන නලය හරහා ගමන් කරන එක අපිට පහසුයි මේ කුඩා විස්කම්බයක් තියෙන නලය හරහා ගමන් කරන එකට වඩා නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට අපිට ගමන් කරන්න තියෙන හැකියාව අඩුයි. නැත්තම් ප්‍රතිරෝධය වැඩි. එහෙනම් අපිට කියන්න පුළුවන් සන්නායකයේ හරස්කඩ වර්ගඵලයේ විදුලි ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. දැන් දෙවිපති මේ දෙක මට සම්බන්ධ කරන්න පුළුවන් මේ විදිහට මම ලියන්න R සමානුපාතිකයි L බෙදීම A මේ විදිහට මට ලියන්න පුළුවන් නේද? එහෙනම් සමානුපාතිකතාවයේ ඉවත් කරන්න මම සමානුපාතිකතා නියතයක් යොදනවා. එහෙනම් මට ලියන්න පුළුවන් දෙවිපති R සමානයි සමානුපාතිකතා නියතය මම ρ කියලා යොදනවා L බෙදීම A මේ විදිහට මට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් ප්‍රතිරෝධය සඳහා සන්නායකයක ප්‍රතිරෝධය සඳහා නේද? එතකොට ප්‍රතිරෝධය රඳා පවතිනවා සන්නායකයේ දිග සහ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය මත. දැන් දෙපති මෙන්න මේ ρ මෙයාට අපි කියනවා ප්‍රතිරෝධකතාවය කියලා. එහෙනම් ρ වලට අපි කියනවා දෙපති ප්‍රතිරෝධකතාවය. දැන් ප්‍රතිරෝධකතාවයේ ඒකක අපි බලමු. එහෙනම් අපිට පුළුවන් ඒකක සලකන්න. මට ලියන්න පුළුවන් R වල ඒකක සමානයි ρ ඒකක. එතකොට මට ලියන්න පුළුවන් L ඒකක capital A ඒකක. එහෙනම් R වල ඒකකය අපි දන්නවා ඕම්, ρ වල ඒකකය අපි දන්නේ නැහැ. එතකොට දිග ඒකකය අපි SI ඒකකයේ මීටර්, වර්ගඵලය වර්ග මීටර්. එහෙනම් මට ρ වල ඒකක ලියන්න පුළුවන් දුවේ පුතේ ඕම් මීටර් කියලා. එහෙනම් මේ තමයි ρ වල SI ඒකකය නැත්නම් ප්‍රතිරෝධකතාවයේ SI ඒකකය වෙන්නේ. හොඳයි. දැන් දුවේ පුතේ මෙන්න සරලව සාකච්ඡා කරේ සන්නායකයක විදුලි ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක සහ ඒ ආශ්‍රිත සරල සමීකරණයක් ගොඩනගා ගැනීම පිළිබඳව. දැන් ප්‍රතිරෝධයේ කිවිදුවේ පුතේ විද්‍යුතය ගලාගෙන යන්න දක්වන බාධාව නැත්නම් අකමැත්ත නේද? එහෙනම් විද්‍යුතය ගලාගෙන යන්න තරන කැමැත්ත කියන්නේ මොකද්ද? දැන් ප්‍රතිරෝධය කියන්නේ දුවේ පුතේ බාධාව නම් කැමැත්ත කියන්නේ ප්‍රතිරෝධයේ පරස්පරය විය යුතුයි නේද? ඒතර ප්‍රතිරෝධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? විද්‍යුතය ගලාගෙන යන දක්වන කැමැත්ත අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රතිරෝධයේ පරස්පරයට දුවේ අපි කියනවා capital G කියලා. එහෙම නැත්නම් අපි එයාට කියනවා සන්නයනතාවය කියලා. ප්‍රතිරෝධයේ පරස්පරයේ දුවේ අපි කියනවා සන්නයනතාවය. මොකද්ද? සන්නයනතාවය. එතකොට එහෙනම් අපිට සන්නයනතාවයේ ඒකකය ගොඩනගන්න පුළුවන්. capital G සමානයි මෙයාගේ ඒකක ඕමයට මෙයාට අපි තවත් ඒකකයක් අපි හඳුනනවා සීමන්ස් කියලා. මෙයාගේ එකක අපි දිනනවා සීමන්ස්. දැන් දුවේ පුතේ මේ ගොඩනගන ලද සම්බන්ධතාවය මට තව දුරටත් වර්ධනය කරන්න පුළුවන් මෙහෙම. දැන් එහෙනම් මට ලියන්න පුළුවන් G සමානයි සන්නයනතාවය සමානයි 1යට R. දැන් R කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. 1යට R කියන්නේ මේකේ පරස්පරය. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් දුවේ පුතේ. ඒ තමයි 1යට ρ වරක් මට ලියන්න පුළුවන් capital A බෙදීම simple L. මේකේ පරස්පරය නේද? ඒතකොට capital A උඩට යනවා ρ L පල්ලෙහාට එනවා. දැන් දුවේ පුතේ මෙන්න මේ 1යට ρ අපිට ලැබුණා මොකද්ද ρ කියු ප්‍රතිරෝධකතාවය. එහෙනම් 1යට ρ කියන්නේ දුවේ පුතේ ප්‍රතිරෝධකතාවයේ පරස්පරය නේද? ප්‍රතිරෝධකතාවයේ පරස්පරයට අපි කියනවා දුවේ පුතේ ග්‍රීක හෝඩි සංකේතයක් දෙනවා කැපා කියලා. මෙයාට කියනවා කැපා. මේකට අපි කියනවා සන්නායකතාවය කියලා. මෙයාට කියන්නේ මොකද්ද? සන්නායකතාවය. දැන් දුවේ පුතේ මෙයාගේ එකක බැලුවොත් දැන් අපි දන්නවා ρ වල ඒකක ඕම් මීටර්. එහෙනම් අපිට ලියන්න පුළුවන් කැපාවල ඒකක ඕමයට මීටරයට කියලා. කැපාවල ඒකක ඕමයට මීටරයට. මොකද මේකේ පරස්පරය නිසා. නමුත් ඕමයට කියන එක අපි දන්නවා දුවේ පුතේ සීමන්ස්. එහෙනම් මෙයාගේ එකක මට ලියන්න පුළුවන් SI එකක සීමන්ස් මීටරයට කියලා. එහෙනම් මේ තමයි සන්නායකතාවයේ SI ඒකකයේ වෙන්නේ. නමුත් අපි ව්‍යවහාරිකව භාවිතා කරද්දී දුවේ පුතේ මෙතන භාවිතා කරන්නේ සීමන්ස්
සෙන්ටිමීටරයට වගේ ඒකකයක්. දැන් එහෙනම් දුවපතේ මේ ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට අපිට අලුත් භෞතික රාශීන් කිහිපයක්ම ලැබුණා. කවුද මේ භෞතික රාශීන්? ප්‍රතිරෝධකතාවය, සන්නායනතාවය සහ සන්නායකතාවය. ඉතින් දුවපතේ මේ තියෙන්නේ අපිට ලැබෙන මූලික සංකල්පාශ්‍රිත වචන කිහිපයක්. මේ ටික ඔයගොල්ලන් දල වශයෙන් මතක තබා ගන්න. මොකද මේක භෞතික විද්‍යාවේදී තරම් අපිට රසායන විද්‍යාවේදී ගැඹුරින් මෙතනදී අපි අධ්‍යයනය කරන්නේ නැහැ. ඔයගොල්ලන් මේ සම්බන්ධතාවයන් කිහිපය දැනගෙන තබා ගැනීම වැදගත්. එතකොට දුවපතේ මෙන්න මේ සන්නායකතාවය සහ ප්‍රතිරෝධකතාවය කියන්නේ සන්නායකයට ආවේනික වූ ලක්ෂණ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අගයන් උෂ්ණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය සඳහන් කිරීම ඒ නිසා අනිවාර්යයි. දැන් දුවල පුතාලා දන්නවා සමතුලිතතාවයේදී අපි KC හෝ KP සඳහන් කරද්දී උෂ්ණත්වය සඳහන් කරනවා නේද? මොකද ඒකට හේතුව ඒ දෙන්නගේ අගයන් උෂ්ණත්වය සමග වෙනස් වීම. එහෙනම් ප්‍රතිරෝධකතාවය හෝ එහෙම නැත්නම් සන්නායකතාවය දැක්වීමේදී අපි උෂ්ණත්වය දැක්වීම ඊටමත් වැදගත්. ඒතකොට මෙන්න මේ කරුණ දුවල පුතාලා මතක තියාගන්න ඕනේ මොකද්ද? ප්‍රතිරෝධකතාවය හා සන්නායකතාවය. මෙන්න මේ දෙන්න දැක්වීමේදී අපි උෂ්ණත්වය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. මොකද මේ දෙන්න උෂ්ණත්වය මත රඳා පවතින නිසා. හොඳයි දුවපතේ අපි මෙතනින් ඉස්සරහට යන් එන්න. හොඳයි දුවපතේ දැන් අපි දැක්ක දෙයක් තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් සන්නායකයක් නේද? අපි දැන් මෙච්චර වෙලා කතා කරේ සන්නායක පිළිබඳවනේ. එතකොට අපි ලෝහ සන්නායකයක් ගත්තහම මේ ලෝහ සන්නායකය තුළ දුවපතේ විද්‍යුතයේ සන්නායනයට සඳහා හේතුනේ ඒ තුළ තිබ්බ මුක්ත ඉලෙක්ට්‍රෝන නේද? දැන් මේ මුක්ත ඉලෙක්ට්‍රෝන චලිත වීම හේතු කරගෙන තමයි මේ විද්‍යුත් සන්නායකය හරහා ධාරාවක් ගමන් කරේ නේද? අපි මේ දෙපැත්තට විභවාන්තරයක් විද්‍යුත් විභවාන්තරයක් යදුවාම මොකද උනේ දුවේ මේ ඉලෙක්ට්‍රෝන චලිත වීම ආරම්භ වුණා. එතකොට ඉලෙක්ට්‍රෝන චලිත වීම නිසා මොකද උනේ? විද්‍යුත් ධාරාවක් හටගත්තා. දැන් මේක තමයි දුවේ ධාරාවක් හටගැනීමේ මූලික සංකල්පය විතර අපි කතා කරේ. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි යම්කිසි ද්‍රව්‍යයක් තුළින් විද්‍යුතය සන්නායනය වීමට නම් ඒ තුල චලිත විය හැකි ආරෝපණ තියෙන්න ඕනේ. ආරෝපණ නේද? චලිත විය හැකි ආරෝපණ. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි නේ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එහෙනම් අපිට කියන්න පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක් තුලින් විද්‍යුතය සන්නායනය කරන්න නම් ඒ තුල චලිත විය හැකි ආරෝපණ පැවතිය යුතුයි. එතකොට දුවේ දැන් මේ බලන්නකෝ. මෙන්න මේ විද්‍යුත් සන්නායකය නැත්තම් මේ කියන මේ ලෝහය තුලින් මේ ආරෝපණය ගෙන ගියේ කවුද? ආරෝපණය ගෙන ගියේ ඉලෙක්ට්‍රෝනය මගින් නේද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයම තමයි මේ ඍණ ආරෝපණය ගෙන යන්න දායකුණ කෙනා. මෙන්න මෙවැනි ප්‍රභේදවලට අපි කියනවා දුවේ ආරෝපණ වාහක කියලා. එහෙම නැත්නම් කියනවා charge carriers අපිට කෙටියෙන් CC කියලා කියන්න පුළුවන්. එතකොට දුවේ ආරෝපණ වාහකයක් තියෙන ඕනෑම ප්‍රභේදයකට අපි විද්‍යුත් විභවාන්තරයක් යදුවොත් ඒ හරහා විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ නේද? දැන් අපි බලමු දුවේ වෙනත් ආරෝපණ වාහක මොනවද? ඒ කියන්නේ ආරෝපණ ගෙන යා හැකි වෙනත් ප්‍රභේද මොනවද? දැන් අපි රසායන විද්‍යාවේදී සලකා බලනවා නේද දුවේ කැටායන සහ ඇනායන පිළිබඳව. කැටායන කියන්නේ ඍණ ධන ආරෝපණ, ඇනායන කියන්නේ ඍණ ආරෝපණ නේද? උදාහරණයක් විදිහට අපි ගත්තොත් සෝඩියම් ධන ආයනය කියන්නේ කැටායනයක්, ක්ලෝරයිඩ් ආයනය කියන්නේ ඇනායනයක්. දැන් එහෙනම් මෙන්න මෙයා ධනාරෝපිතයි මෙයා ඍණාරෝපිතයිනේ. ඒ කියන්නේ සෝඩියම් ධනායනයට පුළුවන් ධනාරෝපණයක් අරගෙන යන්න. ඒ වගේම ක්ලෝරයිඩ් ආයනයට පුළුවන් ඍණාරෝපණයක් අරගෙන යන්න. එහෙනම් දුවේ මෙන්න මේ අයන වලට පුළුවන් ආරෝපණ වාහක විදිහට ක්‍රියා කරන්න. එහෙනම් දැන් මේ බලන්න. අපිට හිතන්න පුළුවන් නේද යම්කිසි අයනාඩංගු ද්‍රාවණයක් එතකොට මේ ද්‍රාවණයට අපි විද්‍යුත් විභවාන්තරයක් සම්බන්ධ කරොත් බාහිර විද්‍යුත් විභවාන්තරයක් සම්බන්ධ කරා කියලා හිතමුකෝ. අපි මේ විදිහට අපි බාහිරින් විද්‍යුත් විභවාන්තරයක් සපයනවා. දැන් මේ පැත්ත දාන මේ පැත්ත ඍණ කියලා හිතන්නකෝ. එහෙම වුණොත් දුවේ පුතේ අපිට හිතන්න පුළුවන් නේද මේ ඍණ ආරෝපණ ධන ආරෝපණය දෙසටත් ධන ආරෝපණ ඍණ ආරෝපණය දෙසටත් චලිත වෙන්න පුළුවන් කියලා. එහෙනම් මෙතන සචලතාවයක් තියෙනවා නැත්නම් ආරෝපණ චලිතයක් තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ අයනාඩංගු ද්‍රාවණයකට අපි බාහිරින් විද්‍යුත් විභවාන්තරයක් සපෙවුවොත් ඒ හරහා විද්‍යුතයක් සන්නායන වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙතනින් ඉස්සරහට අපි සලකා බලමු මෙන්න මේ ද්‍රාවණවල විද්‍යුත් සන්නායකතාවය පිළිබඳව. දැන් දුවේ මම මෙතන දක්වලා තියෙන්නේ හිතන්න අයනාඩංගු ද්‍රාවණයක් කියලා. මේ දක්වලා තියෙන අයනාඩංගු ද්‍රාවණයක්. මේ අයනාඩංගු ද්‍රාවණයේ දුවේ මම සලකලා තියෙනවා මෙන්න මේ සිම්පල් L දිගක් තියෙන
කැපිටල් A හරස්කඩ වර්ගඵලයක් තියෙන මෙන්න මේ ද්‍රාවණ පරිමාව. එතකොට මේ දක්වලා තියෙන්නේ කැපිටල් A හරස්කඩ වර්ගඵලයක් තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකක්. අපි හිතමු මේ පැත්තේ තියෙනවා ධන ඉලෙක්ට්‍රෝඩේ, මේ පැත්තේ තියෙනවා ඍණ ඉලෙක්ට්‍රෝඩේ කියලා. එතකොට දැන් දුවපතේ අපිට පේනවා මෙන්න මේකේ තියෙන ආරෝපණ වාහක නේද? අපි හිතමු ධනාරෝපණ වාහක තියෙනවා නම් ධනාරෝපණ වාහක මොකද වෙන්නේ? මෙන්න මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දෙසට චලිත විය යුතුයි නේද? ඒ වගේම තමයි ඍණ ආරෝපණ වාහක මොකද වෙන්න ඕනේ? ධන ඉලෙක්ට්‍රෝඩයේ දෙසට චලිත විය යුතුයි. එහෙනම් දුවපතේ දැන් මෙන්න මේ කියන ක්‍රියාවලිය අපිට අනුරූප කරන්න පුළුවන් නේද? ලෝහ සන්නායකයක සිදුවන විදුත් සන්නායක ක්‍රියාවලියට. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ කියන ද්‍රාවණ කොටසේ නැත්නම් මේ ද්‍රාවණ පරිමාවේ අපිට ප්‍රතිරෝධය විදුත් ප්‍රතිරෝධයක් අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? අපි සන්නායකයට අර්ථ දැක්වූ ආකාරයටම R සමානයි ρ L බෙදීම A කියලා. නේද? මේ විදිහටම අපිට විදුත් ප්‍රතිරෝධය සඳහා සම්බන්ධතාවයක් අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපිට ρ කියන භෞතික රාශිය ලැබෙනවා නැත්නම් ප්‍රතිරෝධකතාවය. ආ ප්‍රතිරෝධකතාවය දන්නවනම් දුවේ පුතේ අපිට ගණනය කරන්න පුළුවන් මොකක්ද මෙයාගේ සන්නායකතාවය. නැත්නම් අපි කියනවා කැපා ගණනය කරන්න පුළුවන්. නේද? දුවලා පුතාට මතකයි අපි කිව්වා කැපා සමානයි 1යට ρ කියලා. නැත්නම් ප්‍රතිරෝධකතාවයේ පරස්පරය කියලා. එහෙනම් දුවේ පුතේ අපිට පුළුවන් මෙන්න මේ වගේ අයන අඩංගු ද්‍රාවණයක සන්නායකතාවය නිර්ණය කරන්න. මේක සමාන මේක අනුරූප වෙනවා අර අපි කතා කරපු ලෝහ සන්නායකයක් තුළ සිදුවන ක්‍රියාවලියට. සාමාන්‍යයෙන් දුවේ පුතේ මේ ආරෝපණ වාහක ලෙස ඉලෙක්ට්‍රෝන ක්‍රියා කරන ප්‍රභේද නැත්නම් ලෝහ අපි හඳුන්වනවා විද්‍යුත් සන්නායක කියලා. විද්‍යුත් සන්නායක. ඒ වගේම ආරෝපණ වාහක ලෙස මේ අයන ක්‍රියා කරන ප්‍රභේද අඩංගු සන්නායක අපි හඳුන්වනවා නැත්නම් එවැනි ද්‍රව්‍ය අපි හඳුන්වනවා අයනික සන්නායක කියලා. අයනික සන්නායක. දැන් දුවේ පුතේ අපේ අරමුණ වෙන්නේ මෙන්න මේ අයනික සන්නායක පිළිබඳව තවදුරටත් සලකා බැලීම. එහෙනම් දුවේ පුතේ අපි ඉස්සරහට යන් අයනික සන්නායකයක සන්නායකතාවය ගැන කතා කරන්න. දැන් දුවේ පුතේ අපි එහෙනම් බලමු ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක. එතකොට අපි දැක්ක දේ තමයි දුවේ පුතේ මේ ද්‍රාවණයක සන්නායකතාවය ඇති වෙන්නේ ආරෝපණ වාහක හේතු කරගෙන. එතකොට ආරෝපණ වාහක තිබුණ පළියට සන්නායකතාවය ඇති වෙන්නේ නැහැ නේද? එහෙනම් ආරෝපණ වාහක සචලතාවයක් තියෙන්න ඕනේ. කියන්නේ වාහක වලට සචලතාවයක් තියෙන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ විදුත් සන්නායකතාවය කෙරෙහි බලපාන මූලික කරුණ වෙන්නේ මේ ආරෝපණ වාහකවල සචලතාවය. දැන් මේ සචලතාවය රඳා පවතින සාධක තුනක් තියෙනවා. ඒ තමයි ද්‍රාව්‍යයේ ස්වභාවය, ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය සහ උෂ්ණත්වය. දැන් දුවේ පුතේ අපි බලමු මේ එක එකක් වෙන වෙනම සාකච්ඡා කරන්න. දැන් මේ ද්‍රාව්‍ය ස්වභාවය කිව්වහම දුවේ පුතේ මේක අපිට ආකාර තුනකට වර්ග කරන්න පුළුවන්. මේ ද්‍රාව්‍යය ඒ තමයි එකක් ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. එතකොට දුවේ පුතේ දැන් අපි බලමු මොකද්ද මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ. දැන් අපි ගත්තොත් යම්කිසි ද්‍රව්‍යයකට ද්‍රාවණයක් තුළදී පූර්ණව අයනීකරණය වෙන්න පුළුවන් නම් එවැනි ද්‍රව්‍යයකට අපි කියනවා ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියලා. දැන් අපිට ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නැත්නම් පූර්ණව අයනීකරණය වෙන ද්‍රව්‍ය ලෙස සලකන්න පුළුවන් ප්‍රබල අම්ල හෝ භස්ම නේද? ප්‍රබල අම්ල එහෙම නැත්නම් භස්ම අපිට හඳුන්වන්න පුළුවන් මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් විදිහට. ඒ වගේම තමයි දුවේ පුතේ ලවණ නේද? අපිට අයනික සංයෝගات හඳුන්වන්න පුළුවන් ප්‍රබල විද්‍යුත් විච්ඡේදය විදිහට. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දුවේ පුතේ අපි ගමු සෝඩියම් ක්ලෝරයිඩ් නේද? දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් මෙයා අපි දන්නවා ලවණයක්. ඒතකොට මෙයාට පුළුවන් ජලීය ද්‍රාවණයක් තුළදී සෝඩියම් ධන අයන සහ සීල් ඍණ අයන බවට විඝටනය වෙන්න. මේ විඝටනය පූර්ණව සිදුවන විඝටනයක් නේද? ඒ වගේම තමයි අපි තව එකක් ගමු HCl අම්ලය නේද? HCl අම්ලය වගේ ගත්තොත් අපි මෙයාටත් පුළුවන් දුවේ පුතේ ජලීය ද්‍රාවණයක් තුළදී පූර්ණව අයනීකරණයකට ලක් වෙන්න නේද? මේ විදිහට අයනීකරණය වීමේ හැකියාවක් මෙයාටත් තියෙනවා. ඔන්න එහෙනම් අපි දැන් දන්නවා පූර්ණව අයනීකරණය වෙන්න පුළුවන් කෙනෙක්ට අපි ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කියලා කියනවා කියලා. ඊළඟට අපි බලමු දුවේ පුතේ ඊළඟ ද්‍රාව්‍ය ලෙස අපි සලකන්නේ දුබල විද්‍යුත් විච්ඡේදය. ඊළඟ එකන අපි කියනවා දුබල විද්‍යුත් විච්ඡේදය. දැන් එහෙනම් දුවේ පුතේ මොකද්ද මේ දුබල විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ? එතකොට යම්කිසි ද්‍රව්‍යයක් ද්‍රාවණයක් තුළදී අයනීකරණයට නැත්නම් විඝටනයට ලක් වෙන්නේ භාගිකව නම් එවැනි ප්‍රභේදයක් අපි හඳුන්වනවා දුබල විද්‍යුත් විච්ඡේදයක් ලෙස. දැන් අපිට උදාහරණ ලෙස ගන්න පුළුවන් දුබල
අම්ල සහ බස්ම මෙන්න මේ කියන සංයෝග දුවේ පුතේ මේ දුබල විදුලි විච්ඡේදය යටතට අයිති වෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු CH3COOH ඇසිටික් අම්ලය නේද? ඒතර ඇසිටික් අම්ලය අපි දන්නවා දුවේ පුතේ ජලීය ද්‍රාවණයක් තුළදී මොකද වෙන්නේ? මෙයා විඝටනය වෙනවා භාගිකව නැත්නම් සමතුලිතතාවයක් ඇති කරගන්නවා මේ විදිහට CH3COO- නැත්නම් ඇසිටේට් අයන සහ H3O+ අයන සාදමින් නේද? මේ විදිහට සමතුලිතතාවයක් ඇති කරගන්නවා. එතකොට දුවේ පුතේ දැන් මේක අපි සාකච්ඡා කරනවා සමතුලිතතාවයේ පාඩම යටතේදී. අපි දන්නවා මෙතන තියෙන සාන්ද්‍රණය නෙවෙයි මෙතන CH3COO- සාන්ද්‍රණය කියන්නේ මේ සාන්ද්‍රණයට වඩා අඩු සාන්ද්‍රණයක් නේද? අපි මේක ලියනවා C ඍණ X නේද? එතකොට මෙතන X මේ විදිහට අපි සාන්ද්‍රණය සඳහන් කරනවා. දැන් මෙතන වැදගත් කාරණේ වෙන්නේ දුවේ පුතේ මෙන්න මෙතන තියෙන අයන මෙතන තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණයට වඩා අඩු සාන්ද්‍රණයකින් තමයි මෙතන අයන අපිට හමු වෙන්නේ. ඊළඟට අවසාන එක්කන අපි කියනවා දුවේ පුතේ විද්‍යුත් අවිච්ඡේද්‍ය නැත්නම් අපි කියනවා පරිවාරක කියලා. විද්‍යුත් අවිච්ඡේද්‍ය එහෙම නැත්නම් පරිවාරක කියලා අපි කියනවා. එතකොට මේ කියන්නේ දුවේ පුතේ අයන හදන්න බැරි සංයෝග. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ග්ලූකෝස් C6යි H12යි O6. අපි දන්නවා මෙයා ජලීය ද්‍රාවණයක් තුළදී අයන බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සුක්‍රෝස් සලකන්න දුවේ පුතේ C12යි H22යි O11 නේද? එතකොට මෙවැනි ද්‍රව්‍ය ජලීය ද්‍රාවණයක් තුළදී අයන වලට පත් වෙන්නේ නැහැ. නැත්නම් අයන බවට විඝටනය වෙන්නේ නැහැ. එහෙනම් එයාට විදුලිතය සන්නායනය කරන්න බෑ. එහෙනම් එයා විද්‍යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. පැහැදිලි නේද? හොඳයි. දැන් දුවේ පුතේ මේ ද්‍රාව්‍ය ස්වභාවය ගත්තාම අපිට වැදගත් වෙන ප්‍රභේද දෙකක් තියෙනවා. කවුද? ප්‍රබල විද්‍යුත් විච්ඡේදය සහ දුබල විද්‍යුත් විච්ඡේදය. මෙයා ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. මොකද පරිවාරක විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. නේද? එතකොට දැන් මේ දෙකටම පුළුවන් දුවේ පුතේ විද්‍යුතය සන්නායනය කරන්න. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයටත් පුළුවන්, දුබල විද්‍යුත් විච්ඡේදයටත් පුළුවන්. ඒකට හේතුව තමයි ඒ දෙන්නටම පුළුවන් ද්‍රාවණයට අයන ලබා දෙන්න. නමුත් දුවේ පුතේ මෙතන තියෙනවා සන්නායකතාවයේ වෙනසක්. ඒ තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් මගින් ද්‍රාවණයට ලබා දෙන අයන සාන්ද්‍රණයට අනුරූපව දුබල විද්‍යුත් විච්ඡේදයක් මගින් ද්‍රාවණයට ලබා දෙන අයන සාන්ද්‍රණය අඩුයි. දැන් සරල උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් C කියලා සාන්ද්‍රණයක් ගත්තොත් සෝඩියම් ධන අයන සාන්ද්‍රණයත් C ක්ලෝරයිඩ් සාන්ද්‍රණයත් C බවට පත් වෙනවා. හැබැයි දුවේ පුතේ අපි CH3COOH C කියලා සාන්ද්‍රණයක් ගත්තොත් එතන CH3COO- සහ H3O+ තියෙන්නේ C වලට වඩා අඩු සාන්ද්‍රණයකින්. එහෙනම් දුවේ පුතේ ඔයගලන්ට තේරෙන්න ඕනේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයකින් ලබා දෙන අයන ප්‍රමාණයට සාපේක්ෂව දුබල විද්‍යුත් විච්ඡේදයකින් ලබා දෙන අයන ප්‍රමාණය අඩුයි නේද? එහෙනම් ද්‍රාව්‍ය ස්වභාවය විද්‍යුත් සන්නායකතාවයේ කෙරෙහි බලපානවා කියන එක අපිට සලකන්න පුළුවන්. එහෙනම් ඔන්න පළවෙනි එක අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපි යන්දුවේ පුතේ දෙවෙනි එකට ද්‍රාව්‍ය සාන්ද්‍රණය. දැන් මොකද්ද සාන්ද්‍රණය කියන්නේ? අපි සාන්ද්‍රණය අර්ථ දක්වනවා පුතේ C = N බෙදීම V. නැත්නම් ඒකක පරිමාවක අඩංගු ද්‍රාව්‍ය මවුල ගාන. එහෙනම් දුවල පුතාලට තේරෙන්න ඕනේ ද්‍රාව්‍ය මවුල ගාන වැඩි වෙන්න ආරෝපණ වාහක ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? ඒ කියන්නේ අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට දුවේ පුතේ ආරෝපණ වාහක සාන්ද්‍රණය ඉහළ යනවා. එතකොට ආරෝපණ වාහක සාන්ද්‍රණය ඉහළ යෑමෙන් පුතේ මොකද වෙන්නේ? විද්‍යුත් සන්නායකතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා නේද? එහෙනම් අපිට බොහොම සරලව කියන්න පුළුවන් සාන්ද්‍රණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? සන්නායකතාවය වැඩි වෙනවා කියලා. ඊළඟට අපි යන් තුන්වෙනි එකට උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය දුවේ පුතේ අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? ආරෝපණ වාහකවල වේගය වැඩි වෙනවා නේද? ආරෝපණ වාහකවල සචලතාවය ඉහළ යනවා. වේගය ඉහළ යනවා නේද? ඒතර වේගය ඉහළ යාම නිසා මොකද වෙන්නේ දුවේ පුතේ? සන්නායකතාවය වැඩි වෙනවා. අපි ඉදිරියේදී කතා කරමු තව ටිකක් මේ ගැන. ඒ වගේම තමයි උෂ්ණත්වය වැඩි කිරීමේදී දුවේ පුතේ මේ අයනීකරණයත් ඉහළ යනවා. අපි දන්නවා මෙන්න මේ අයනීකරණ නියතය මොකද වෙන්නේ? මෙන්න මේ අයනීකරණයේදී උෂ්ණත්වය මත රඳා පවතිනවා නේද? එහෙනම් අයනීකරණය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට වැඩි වෙනවා. ඒ අනුවත් මොකද වෙන්නේ? ආරෝපණ වාහක ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ උෂ්ණත්වය වැඩි වීමේදීත් මොකද වෙන්නේ? සන්නායකතාවය වැඩි වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ද්‍රාව්‍ය ස්වභාවය, ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ උෂ්ණත්වය මේ සියල්ලම විද්‍යුත් සන්නායකතාවයේ කෙරෙහි බලපානවා. නැත්නම් ආරෝපණ වාහකවල සචලතාවය කෙරෙහි මෙන්න මේ සාධක තුන බලපානවා කියන එක. හොඳයි දුවේ පුතේ. අපි තව ටිකක් ඉදිරියට යමු.
දැන් දුවපතේ මම මෙතන දක්වලා තියෙනවා ද්‍රාව්‍ය වෙනස් වෙනකොට සන්නායකතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක. අපි ආශ්‍රිත ජලය ගත්තොත් එහි සන්නායකතාවය සාමාන්‍යයෙන් 1 2 වගේ අගයක් වෙනවා මයික්‍රෝසීමන්ස් සෙන්ටිමීටරයට නේද? මොකද අපි දන්නවා ආශ්‍රිත ජලය තුල වුණත් ජලයේ ස්වයං අයනීකරණය නිසා අයන පවතින්න පුළුවන්. ඒ වගේම මෙතන ද්‍රාවණීය ස්වභාවය මෙතන අපිට දීලා තියෙනවා මොකක්ද? ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක්. එතකොට එතනදිත් සන්නායකතාවය වෙනස් වීමක් වෙලා තියෙනවා. එතකොට දුවල පුතාලට මෙතන පේන්න ඕනේ සාන්ද්‍රණය වෙනස් වෙනකොටත් සන්නායකතාවය වෙනස් වෙලා තියෙනවා. දැන් මෙතන සාන්ද්‍රණය ක්‍රමානුකූලව මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා නේද? සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීම නිසා සන්නායකතාවයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ලිං ජලය, නල ජලය, මුහුදු ජලය ආදී තවත් වෙනත් ද්‍රාවණ කීපයක් දීලා තියෙනවා. ඒතකොට ඒ වගේත් සන්නායකතාවය වෙනස් වෙන විදිහ දුවල පුතාලට පේන්න පුළුවන්. ඒතකොට මුහුදු ජලය ගත්තාම සන්නායකතාවයේ තරමක් ඉහළ වෙලා තියෙනවා. ඒකට හේතුව එයාගේ තියෙන අයන ප්‍රමාණය ඉතාමත් ඉහළයි. නල ජලයට සාපේක්ෂව මුහුදු ජලයේ අයන ප්‍රමාණය ඉහළයි. ඒ වගේම ලිං ජලය තුලත් යම්කිසි සන්නායකතාවයක් තියෙන්න පුළුවන්. මොකද ඒ තුල ද්‍රවණය වූ කැල්සියම් ධන 2, මැග්නීසියම් ධන 2 ආදී අයන වර්ග තියෙන්න පුළුවන් නිසා. ඊළඟට දුවපතේ මම මෙතන දක්වලා තියෙන උෂ්ණත්වය සහ සන්නායකතාවය අතර සම්බන්ධතාවය. දැන් ඔයගොල්ලන්ට පේන්න ඕනේ. අපි ගමු 1 මවුල ඝන ඩෙසිමීටර් KCl ද්‍රාවණයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට යාගේ සන්නායකතාවයත් වැඩි වෙලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේන්න ඕනේ. මේ බලන්න 10.4 බලයක සිට 10.5ක බලයක් දක්වා මේ සන්නායකතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වෙනත් ද්‍රාවණ ගත්තත් උෂ්ණත්වය වැඩි වීමේදී සන්නායකතාවය වැඩි වෙනවා කියන එක දුවල පුතාලට පේන්න ඕනේ. ඒ වගේම තමයි දුවපතේ සාන්ද්‍රණය අඩු වෙනකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ සන්නායකතාවය අඩු වෙලා තියෙනවා නේද? මේ බලන්න සන්නායකතාවය 10.4 බලයක සිට 10.2ක බලයක් දක්වා අඩු වෙලා තියෙනවා. දැන් දුවපතේ ද්‍රාවණයක් තුලින් ආරෝපණ වාහකයක් චලිත වීමේදී මේ ආරෝපණ වාහකය මගින් විදුලි ධාරාවක් රැගෙන යන්න පුළුවන්. දැන් දුවල පුතාලා දැක්කා කලින් විදුලි සන්නායකයක් ගත්තාම නැත්නම් ලෝහයක් ගත්තාම එහි විභවාන්තරය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේදී මොකද වෙන්නේ? විදුලි ධාරාවක් හටගත්තා නේද? ඒ කියන්නේ ආරෝපණ වාහකයක් මගින් ධාරාවක් ගෙන යන්න පුළුවන්. දැන් ද්‍රාවණයක මෙන්න මේ ආරෝපණ වාහක මගින් ගෙන යන විදුලි ධාරාව අපි I කියලා ගත්තොත් දුවපතේ මේ I කියන කෙනා සමානුපාතික වෙනවා ආරෝපණ වාහකවල සාන්ද්‍රණයට. ආරෝපණ වාහක සාන්ද්‍රණය. එතකොට ආරෝපණ වාහක සාන්ද්‍රණය කියන එකෙන් දුවපතේ අපිට අදහස් කරන්න පුළුවන් මොකක්ද? අයන සාන්ද්‍රණය නේද? මොකද අපි දන්නවා ද්‍රාවණයක ආරෝපණ වාහක කියලා අපි හඳුන්වන්නේ අයන නේද? එහෙනම් අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට ධාරාව ඉහළ යනවා. විදුලි ධාරාව ඉහළ යනවා. මොකද රැගෙන යන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය වැඩි වෙන නිසා. ඒ වගේම තමයි දුවපතේ මේ ධාරාව සමානුපාතික වෙනවා ආරෝපණ වාහකවල වේගයට. එතකොට ආරෝපණ වාහක වේගය වැඩි වෙනකොට විදුලි විදුලි ධාරාව ඉහළ යනවා. එතකොට දුවපතේ අපිට කියන්න පුළුවන් ආරෝපණ වාහක වේගය වැඩි වීම සහ අයන සාන්ද්‍රණය නැත්නම් ආරෝපණ වාහක සාන්ද්‍රණය වැඩි වීම නිසා මොකද වෙන්නේ? ධාරාව වැඩි වෙනවා කියන එක. දැන් මෙන්න මේ ආරෝපණ වාහක වේගය ගැනත් අපි චුට්ටක් සලකා බලමු. මේ ආරෝපණ වාහක වේගය කියන කෙනා දුවපතේ රඳාපවතින සාධක කීපයක් තියෙනවා. මම මේ වේගය VCC කියලා හඳුන්වන්නම්. එතකොට මේ VCC කියන කෙනා දුවපතේ රඳාපවතින එක සාධකයක් තමයි ආරෝපණ විශාලත්වය. ආරෝපණයේ විශාලත්වය. මේකෙන් අදහස් වෙන්නේ දුවපතේ මේ ආරෝපණ අගයේ විශාලත්වය. ආරෝපණයේ විශාලත්වය. දැන් අපි ගත්තොත් දුවපතේ මැග්නීසියම් ධන 2 අයනයක් සහ අපි ගත්තොත් තව සෝඩියම් ධන අයනයක් ගමුකෝ. මෙන්න මේ අයන දෙක සැලකීමේදී මෙයාගේ ආරෝපණයේ විශාලත්වය නැත්නම් සෝඩියම් ධන ආරෝපණයේ විශාලත්වයට වඩා මැග්නීසියම් වල ආරෝපණ විශාලත්වය වැඩි. ඒතකොට එයාට වැඩි වේගයක් හිමි වෙනවා. මොකද එයාගේ ආරෝපණය විශාල නිසා එයාගේ ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙන නිසා. හොඳයි. ඊළඟ ලක්ෂණය වෙන්නේ දුවපතේ මේ අයනයේ නැත්නම් ආරෝපණයේ ප්‍රමාණය. මේක දුවපතේ ප්‍රතිලෝම සමානුපාතිකයි. අපි ගමු අයනයේ ප්‍රමාණය. අපි දන්නවා ප්‍රමාණය විශාල වෙනකොට මොකද වෙන්නේ දුවපතේ? වේගය අඩු වෙනවා. ප්‍රමාණය කුඩා වෙනකොට වේගය වැඩි වෙනවා. හැබැයි මෙන්න මේක අපි සලකන්නේ විලීන අවස්ථාවේදී පමණයි. විලීන අවස්ථාව. මොකද ජලීය අවස්ථාවට ගියොත් මේ සංසිද්ධිය වෙනස් වෙන්න පුළුවන්. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක දත්ත කීපයක් එක්ක. විලීන අවස්ථාවේදී අයනයේ ප්‍රමාණය විශාල වෙනකොට වේගය අඩු වෙනවා. අයනයේ ප්‍රමාණය කුඩා වෙනකොට වේගය වැඩි වෙනවා. ජලීය අවස්ථාවේදී මේක තරමක් වෙනස් විය හැකියි. හොඳයි.
ඊළඟ කාරණේ වෙන්නේ දුවේ පුතේ අවසාන කාරණේ වෙන්නේ විද්‍යුත් විභවාන්තරය. ඒතර විද්‍යුත් විභවාන්තරය වැඩි වෙනකොට දුවේ පුතේ මොකද වෙන්නේ? වේගය ඉහළ යනවා. නේද? එහෙනම් මේ තියෙන්නේ දුවේ පුතේ මේ ආරෝපණ වාහක මගින් ගෙන යන විද්‍යුත් ධාරාව පිළිබඳ සරල හැඳින්වීම. දැන් මේක පිළිබඳ ගැඹුරු සංකල්ප ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කියන සාධක ටික දල වශයෙන් මතක තියාගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් දුවේ පුතේ මේ මම දක්වලා තියෙන්නේ අයන සහ ඒ වගේ වේගයන්. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනුනේ H ධන ආයනය වේගය මිනිත්තුවට මිලිමීටර් 2.05ක් වගේ අගයක් ගන්නවා නේද? ඒතර ඔය විදිහට වේගයන් තියෙනවා. දැන් මෙතන සාපේක්ෂව කුඩා ආයන විදිහට අපිට H ධන සහ OH ඍණ සලකන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ගේ වේගයන් තරමක් වැඩි වෙලා තියෙනවා. දැන් සෝඩියම් ධන ආයනය සහ පොටෑසියම් ධන ආයනය බලමු. දැන් අපි දන්න දේ තමයි දුවේ පුතේ සෝඩියම් ධන ආයනයට වඩා පොටෑසියම් ධන ආයනය විශාලයි. නමුත් පොටෑසියම් ධන ආයනයේ වේගය සෝඩියම් ධන ආයනයේ වේගයට වඩා වැඩි වෙලා තියෙනවා. දැන් ඔන්න අර මම කලින් කියපු එක මතක් කරගන්න. මොකද්ද? විලීන සහ ජලීය කියන එක. දැන් මෙතන සිද්ධිය වෙන්නේ දුවේ පුතේ මෙන්න මේ සෝඩියම් ධන ආයනයේ සජලනීකරණය තරමක් විශාලයි. මොකද මෙයා කුඩා අයනයක්. ඒ නිසා මෙයා වටේට එකතු වෙන්න පුළුවන් ජලය අණු ප්‍රමාණය විශාලයි. මොකද අපි දන්නවා අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා ප්‍රමාණය මෙතන වැඩි වෙනවා කියන එක නේද? එතකොට සෝඩියම් ධන ආයනයට සාපේක්ෂව පොටෑසියම් ධන ආයනය විශාල නිසා මොකද වෙන්නේ? අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා ප්‍රමාණය මෙතන අඩු වෙනවා නේද? අයනයේ විශාලත්වය වැඩි නිසා සජලනීකරණ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මෙයාගේ වේගය අඩු වෙලා තියෙනවා. මෙයාගේ වේගය වැඩි වෙලා තියෙනවා. මොකද මෙයා විශාල ආයනයක් බවට පත් වෙනවා. මේ අන්තර්ක්‍රියාව වැඩිවීම නිසා. පැහැදිලි නේද? එතකොට ඒ නිසයි මම කිව්වේ අපි විලීන අවස්ථාවේදී පමණයි අර සම්බන්ධතාවය සලකන්නේ. ජලීය අවස්ථාවට එනකොට තරමක් ඒක වෙනස් වෙනවා කියන එක. හොඳයි දුවේ පුතේ. එතකොට දැන් මේ අපි සාකච්ඡා කරේ විද්‍යුත් රසායනයට අදාළ මූලික සංකල්ප කිහිපයක්. මේ සංකල්ප අපිට ඉදිරියේදී වැදගත් වෙනවා විවිධ අවස්ථාවලදී භාවිතා කරන්නට. එහෙනම් දුවේ පුතේ ඊළඟට අපිට දැන් කරන්න තියෙන දේ තමයි මෙන්න මේ ද්‍රාවණයක විද්‍යුත් සන්නායකතාවය මනින්න සිද්ධ වෙනවා අපිට නේද? ඒ කියන්නේ මේ විද්‍යුතය ගමන් කිරීම පිළිබඳව මැනීමක් සිදු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ දුවේ පුතේ ඊළඟ කොටසේදී මෙන්න මේ විද්‍යුත් ධාරාව නැත්නම් විද්‍යුත් සන්නායකතාවය මැනීම පිළිබඳව මිනුම් කිරීම පිළිබඳව. එතකොට මේ මිනුම් කිරීම සඳහා අපි භාවිතා කරන ද්‍රව්‍යයට කියනවා ඉලෙක්ට්‍රෝඩ කියලා. එහෙනම් ඊළඟ පාඩමේදී අපි සලකා බලමු දුවේ පුතේ මේ ඉලෙක්ට්‍රෝඩ වල විවිධත්වය පිළිබඳව. එතකොට දුවේ පුතේ අපි බලමු දැන් මේ පාඩම් මාලාව අදින් ආරම්භ කරලා ඉතා ඉක්මනින් ඉවර කරගන්න. එතකොට අපිට පුළුවන් තවත් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. මොකද අපි දන්නේ නැහැ තවමත් පාසල ආරම්භ වුණ දිනයක් නිශ්චිතව. ඉතින් අපි අපේ උපරිමයෙන් අපි වැඩ කරලා තියාගමු. එතකොට පාසල ආරම්භ කරන දිනයකදී අපිට විභාගයේ කල් ගියා හෝ නොගියා හෝ අපි අපේ උපරිමයෙන් වැඩ කරලා තිබ්බොත් අපිට දුවේ පුතේ අපිට විභාගයට සාර්ථක ලෙස මුහුණ දෙන්න හැකියාවක් ලැබෙයි. ඉතින් මේ ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.